සුබ දවසක්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. අදත් සූදානම ඔයාලගේ එදිනෙදා භාවිතයට අත්‍යවශ්‍ය වන ඉතාමත් ලස්සන වාක්‍ය සහ වාක්‍ය කෙටි වාක්‍ය කීපයක් කියලා දෙන්න. සමහර ඒවා සම්පූර්ණ වාක්‍ය නෙමෙයි වාක්‍යවල කොටස්. මොකද දිග වාක්‍යයක් එක සැරේ ඉගෙන ගන්නවට වඩා වාක්‍යයක කොටස් වශයෙන් හරියටම විශ්වාසයෙන් කියන්න ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. ඉතින් අදත් මම සූදානම් වෙලා ඉන්නවා ඔයාලගේ එදිනෙදා භාවිතයට 100%ක්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඉංග්‍රීසි වාක්‍ය ටිකක් ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි තවත් වෙලාව අරගන්නේ නැතුව ගිහිල්ලා බලමු මගේ පළවෙනි උදාහරණය. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ පළවෙනි උදාහරණය තමයි කොහොමද ජීවිතය. හරිම සරලයි. කොහොමද අහන්නේ? කොහොමද ජීවිතය කියලා ඉංග්‍රීසියෙන්? How is life? How is life? එතකොට මේක දැන් ඔයාලා සංවාදෙදී how is life කියලා අහන්නේ නැහනේ. කොහොමද ඔයාගේ යාළුවෙක් හම්බුනාම අහන්නේ? කොහොමද ජීවිතය කියලා? ඔයාලට මෙන්න මෙහෙම අහන්න පුළුවන්. How is life? How is life? කොහොමද ජීවිතය? How is life? හරි. අපි එහෙනම් ගිහිල්ලා බලමු දෙවෙනි උදාහරණ වාක්‍යයට. ඇත්තටම මේක කලින් එකට උත්තරයක් තමයි මේ දෙන්නේ. වරදක් නැහැ. අපි සාමාන්‍ය සිංහලෙනුත් කියනවානේ වරදක් නැහැ කියලා. කොහොමද අපි ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? Not bad. Not bad. ඒතරවල කියද්දී දැන් how is life කියලා අහනවානේ. ඒතරවලට not bad. Not bad. වරදක් නැහැ. අවුලක් නැහැ. Not bad. වරදක් නැහැ. හරි. අංක 3 මම ඔයාගේ ධෛර්යය අගය කරනවා. දැන් ධෛර්යයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ courage කියලා. courage කියන්නේ ධෛර්යය. අගය කරනවට මේ වාක්‍ය අපි අගය කරනවට හොඳම වචනේ තමයි admire. admire. එතකොට මේකේ වාක්‍ය හැදෙන්නේ මෙන්න මෙහෙමයි. I admire your courage. I admire your courage. එතකොට ඔයාලා කියද්දි I admire your courage. ඔයාගේ ධෛර්යය මම අගය කරනවා. I admire your courage. හරි. අපි බලමු උදාහරණ වාක්‍යයක් 4. ඉක්මනට තීරණය කරන්න. දැන් තීරණය කරනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ decide කියලා. decide කියන්නේ තීරණය කරනවා. ඉක්මනට නම් quickly. ඉක්මනට නම් quickly. එතකොට එන්නේ decide quickly. decide quickly. එතකොට මේක ඔයාලා ඉංග්‍රීසි භාවිතයේදී මෙන්න මෙහෙම කියන්න පුළුවන්. decide quickly. decide quickly. අපි බලමු උදාහරණ වාක්‍යාංක 5ට ගිහිල්ලා. මොකක්ද ඔයාගේ තීරණය? මොකක්ද ඔයාගේ තීරණය? දැන් මෙතන දැන් කලින් තීරණය කරනවා කියන එක ඇවිල්ලා decide. මෙතන තීරණය නම් අපි ඉංග්‍රීසි වලින් කියන්නේ decision. decision කියන්නේ තීරණයට. එතකොට ඔයාගේ තීරණය නම් your decision. your decision. එතකොට මේක ඔයාලට මෙන්න මෙහෙම අහන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. What is your decision? What is your decision? එතකොට සංවාදෙදි මෙන්න මෙහෙම අහන්න පුළුවන්. What is your decision? මොකක්ද ඔයාගේ තීරණය? What is your decision? හරි. අපි ගිහලා බලමු උදාහරණ වාක්‍ය අංක 6ට. බිල්ඩිම ගිනි ගත්තා. දැන් බිල්ඩිමට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ the building කියලා. ඔයාලා ඒක දන්නවා. the building. ගිනි ගන්නවට catch fire කියලා කියන්න පුළුවන්. කියන්නේ පිච්චෙන්න පටන් ගන්නවා කියන වගේ තේරුමක් තියෙනවා. ගිනි ගන්නවා කියන්නේ catch fire. හැබැයි ඔයාලට පේනවා ඇති මේක වර්තමාන කාලෙන් නෙමෙයි තියෙන්නේ අතීත කාලෙන් තියෙනවා. එතකොට catch fire නෙමෙයි
caught fire කියලා තමයි එන්න ඕනේ. caught fire. එතකොට මේක ඉංග්‍රීසි වලින් කියද්දි කියන්නේ the building caught fire. the building caught fire. එතකොට ඔයාලා මේක ඉංග්‍රීසි කතා කරනකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. the building caught fire. building එක ගිනි ගත්තා. the building caught fire. හරි. අපි ගිහලා බලමු උදාහරණ වාක්‍ය අංක 7ට. මාව තද වැස්සට අහු වුණා. දැන් තද වැස්සට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ heavy rain කියලා. තද වැස්සට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ heavy rain. අහු වුණා. මාව අහු වුණා කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ I got caught කියලා. I got caught. එතකොට මාව තද වැස්සට අහු වුණා නම් I got caught to heavy rain. I got caught to heavy rain. එතකොට කියද්දි I got caught to heavy rain. මාව තද වැස්සට අහු වුණා. I got caught to the heavy rain. මාව තද වැස්සට අහු වුණා. හරි. අපි ගිහිල්ලා බලමු උදාහරණ වාක්‍යාංක 8ට. හොරාව අහු වුණා. දැන් හොරාට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ thief කියලා. thief. එතකොට අහු වෙනවට කියන්නේ got caught ම තමයි. එතකොට මේක ඉංග්‍රීසි වලින් ඔයාලා කියද්දි the thief got caught. the thief got caught. එතකොට සංවාදෙදි මෙන්න මෙහෙම කියන්න පුළුවන්. the thief got caught. හොරාව අහු වුණා. the thief got caught. හරි. උදාහරණ වාක්‍යාංක 9. කෑ ගහන එක නවත්තන්න. දැන් කෑ ගහනවට ඉංග්‍රීසි වලින් අපිට yelling කියලා කියන්න පුළුවන්. yelling. නවත්තන්න කියන එක stop. ඔයාලා ඒක දන්නවා. එතකොට stop yelling. stop yelling. එතකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. stop yelling. කෑ ගහන එක නවත්තන්න. stop yelling. අංක 10. මට හෙම්බිරිස්සාවක් තියෙනවා. දැන් හෙම්බිරිස්සාවක් නම් a cold කියලා කියනවා. තියෙනවා නම් I am having. මේ මොහොතේ දැන් මේ කතා කරන වෙලාවේ හෙම්බිරිස්සාව තියෙනවා. I am having a cold. I am having a cold. එතකොට සංවාදෙදී මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I am having a cold. හෙම්බිරිස්සාවක් තියෙනවා. I am having a cold. අංක 11. ටීවී එක නිවලා දාන්න. අපි දැන් ගෙවල් ගෙදර දොරේ ඉදි කියනවා ටීවී එක නිවලා දාන්න. දැන් ඔක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? දැන් නිවලා දානවට අපි ඉංග්‍රීසි වලින් ක්‍රම කීපයක් තියෙනවා. switch off කියන්න පුළුවන්, put off කියන්න පුළුවන්, turn off කියලා කියන්න පුළුවන්. මම switch off කියලා තමයි මම කියන්නේ. මම කියනවා මෙන්න මෙහෙම. switch off the TV කියලා. switch off the TV. එතකොට මෙන්න මේක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. switch off the TV. TV එක නිවලා දාන්න. switch off the TV. හරි. අංක 12. ඇත්තටම අංක 12ට යන්න ඉස්සෙල්ලා පොඩි දැනුවත් වීමක් තියෙනවා කරන්න. අපේ මේ වීඩියෝ එක පිළිබඳව පුළුවන් නම් ඔයාගේ Facebook එකේ ඉන්න යාළුවට අපේ මේ link එක copy කරලා ඔයාලට පුළුවන් messenger app එක හරහා යවන්න. මොකද ඔයාලා දන්නවා හැමෝම හොඳ ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි. ඒ වගේම අද වීඩියෝ එකට කැමති නම් like එකක් දෙන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ channel එකට subscribe නොකරපු viewers ලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. හරි. අපි ගිහිල්ලා බලමු අංක 12ට. පිට දවස් 3ක්. පිට දවස් 3ක්. ඇතර මේක ඇවිල්ලා වාක්‍යයක කොටසක්. මේක අපි ආධුනිකයන්ට කරන නිසා සම්පූර්ණ වාක්‍ය දුන්නොත් දිග වැඩි වෙයි කියලා හිතලා අපි මේක සම්පූර්ණ දිග වාක්‍ය දෙන්නේ නැහැ. ඉතින් මේක හරියට කියන්න ඉගෙන ගන්න පස්සේ දිග වාක්‍යයකට දාන එක මහ දෙයක් නෙමෙයි. දැන් පිට දවස් 3ක් කියන එක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? On 3 consecutive days. On 3 consecutive days.
එතකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. on 3 consecutive days. on 3 consecutive days. හරි. අංක 13. යාන්තම් බේරුණා. කියනවානේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි වෙන්න ගිහලා යාන්තම් බේරුණා. 99.99න් බේරුණා. කොහොමද කියන්නේ? narrow escape කියලා තමයි කියන්නේ. එතකොට මේක අතීත කාලෙන්නේ අපි කියන්නේ. had a narrow escape. had a narrow escape. යාන්තම් බේරුණා. had a narrow escape. හරි. අපි බලමු අංක 14. ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා. දැන් ඇක්සිඩන්ට් එකකට කියන එක ඇත්තටම අපි ඉංග්‍රීසි වලින් කියනකොට මේක අපි කියන්නේ met with an accident කියලා. met with an accident. කියන්නේ ඇක්සිඩන්ට් එකක් එක්ක මුහුණ දුන්නා වගේ තේරුමක්. මේක ඇත්තටම වචනෙන් වචන වලට ඉංග්‍රීසියට හරවන්න බෑ. එතකොට නියමාර්ථයක් එන්නේ නැහැ. කියන්නේ ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා කියලා කියන්නේ met with an accident කියලා තමයි කියන්නේ. එතකොට ඔයාලා ඉංග්‍රීසි වලින් කියනකොට මෙන්න මෙහෙම කියනවා. met with an accident. accident එකකට මුහුණ දුන්නා. met with an accident. අපි ගිහිල්ලා බලමු අංක 15ට. පාර හරහා දිව්වා. දැන් පාර හරහා නම් හොඳ ඉංග්‍රීසි වචනයක් එනවා. across the road කියලා තමයි එන්නේ. across the road කියන්නේ පාර හරහා. දිව්වා නම් ran. එතකොට ran across the road. ran across the road. පාර හරහා දිව්වා. අංක 16. මොකද්ද ඔයාලට මගෙන් කෙරෙන්න ඕනේ? දැන් අහනවනේ සිංහලෙන් මොකද්ද ඔයාලට මගෙන් කෙරෙන්න ඕනේ කියලා. දැන් ඇත්තටම මේකත් මේ නියම ඉංග්‍රීසි අර්ථය ගන්න වචනෙන් වචනේ හැරුවට එන්නේ නැහැ. අපි ඇත්තටම මේක ඉංග්‍රීසි වලින් අහන්නේ මෙන්න මෙහෙම. what can I do for you? what can I do for you? මොකද්ද මගෙන් වෙන්න ඕනේ? මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ? what can I do for you? ඉතින් ඔයාලා සිංහල වාක්‍ය පේනවා ඇති පුළුවන් කතාවක් මේකේ නැහැ. නමුත් අපි ඉංග්‍රීසි වලින් අහන්නේ එහෙමයි. මොකද මේ අතරම කියනවා මේ භාෂාවල් දෙක 100% සම්පූර්ණයෙන්ම ගොඩක් වෙනස්. ඒකින්ද ගොඩක් වාක්‍ය ඇත්තටම වචනෙන් වචනේ ඉංග්‍රීසියට හරවන්න බෑ. භාවිතයත් එක්කම තමයි එන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලට මේ අර්ථය ගන්න what can I do for you කියලා තමයි ඔයාලා ඉංග්‍රීසි වලින් අහන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු අංක 17ට. ඔයාට මොනවා හරි ඕනේද? ඔයාට මොනවා හරි ඕනේද? දැන් මෙතන මොනවා හරි කියන එකට අපිට anything කියලා කියන්න පුළුවන්. anything. ඕනේද නම් want. ඒතර ලහදී do you want anything? do you want anything? ඔයාලට මොනවා හරි ඕනේද? ඔයාට මොනවා හරි ඕනේද? do you want anything? අංක 18. ඔයාට කාව හරි හම්බෙන්න ඕනේද? දැන් හම්බෙනවට ඉංග්‍රීසි වලින් කියන්නේ meet. ඒක ඉතින් අපි දන්නවනේ. කාව හරි නම් මෙතනට හරියන වචනේ තමයි someone. ඒකට අපි මෙන්න මෙහෙමයි ඔක ඇත්තටම ඉංග්‍රීසි වලින් එන්නේ. do you want to meet someone කියලා. do you want to meet someone? ඒකට ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම අහන්න පුළුවන්. do you want to meet someone? do you want to meet someone? මට කාව හරි හම්බෙන්න ඕනේද? do you want to meet someone? අංක 19. ඔයාට පුළුවන් ඕන දෙයක් මගෙන් අහන්න. දැන් ඕන දෙයක් කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ anything කියලා. anything. අහන්න නම් ask. අහන්න නම් ask. එතකොට මේක ඉංග්‍රීසි වලින් එන්නේ මෙන්න මෙහෙමයි. You can ask me anything. You can ask me anything. එතකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. You can ask me anything. You can ask me anything. ඕන දෙයක් මගෙන් අහන්න. ඕන දෙයක් මගෙන් අහන්න පුළුවන්. You can ask me anything. අද දවසේ අවසාන වාක්‍යය. ඔයා කන්න කැමති මොනවද?
අපි සාමාන්‍ය සිංහලෙනුත් අහනවානේ මොනවද කන්න කැමති කියලා. දැන් කොහොමද ඕක ඉංග්‍රීසි වලින් අහන්නේ? What do you like to eat කියලා තමයි ඕක ඇත්තටම අපි ඉංග්‍රීසි වලින් අහන්නේ. What do you like to eat? බොහොම සරලයි. ඒතකොට දැන් ඔයාලා මේක අහද්දී මෙන්න මෙහෙම අහන්න පුළුවන්. What do you like to eat? මොනවද කන්න කැමති? What do you like to eat? මොනවද ඔයාලා කන්න කැමති? මොනවද ඔයා කන්න කැමති? What do you like to eat? හරි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ හැම වාක්‍යයක්ම ගොඩක් වැදගත්. පොඩි දෙයක් හරි තියෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඇත්තටම මීට වඩා අපිට මේ පාඩම් මාලාව ලේසි කරන්න විදිහක් නැහැ. කොහොම හරි ඔයාලට ඉගෙන ගන්න වෙනවා. මොකද වෙන ලේසි ක්‍රමයක් නැහැ. ඇත්තටම කියනවා නම් ඉංග්‍රීසි නෙමෙයි ඕන භාෂාවක් ඉගෙන ගන්න එක වේදනාකාරී. ඒ කියන්නේ හරි අමාරුවෙන් තමයි ගොඩ දා ගන්න ඕනේ. මතක තියාගන්න ඕන දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් ලේසි කරලා ඔයාලට කියලා දෙනවා. මේවා ගොඩක් අපි මහන්සි වෙලා මේවා ටයිප් කරලා ඉතින් සෑහෙන මහන්සියක් අරගෙන අපි හිතනවා ලංකාවේ ඉන්න හැමෝම මේකෙන් පලන එලාගෙන හොඳ ඉංග්‍රීසි ඉගෙනගෙන මුළු රටටම සේවයක් කරයි කියන එක තමයි අපේ විශ්වාසය. ඉතින් අපේ channel එකටත් support එකක් දෙන්න ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දෙන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තාම අපේ channel එක subscribe නොකරපු viewers-ලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් අපි මේ වගේම හොඳ වාක්‍ය ටිකක් එක්ක නැවතත් ඔයාලව හම්බෙන්න වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.